සුබ උදෑසනක් ප්‍රිය පුතේ. ඔබට අදත් සුපුරුදු පරිදි ස්වාධීන රූපවාහිනී සේවය මගින් ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන යටතේ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් කිසියම් දායකත්වයක් නැත්නම් සත්කාරක විභාග සත්කාරක වැඩසටහනක් ඉදිරිපත් කරන්නටයි අද අපි එක් වෙලා ඉන්නේ. මේ සඳහා අද මාත් එක්ක එක් වී සිටිනවා කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සරත් මිදුපලවත්ත මහතා. හොඳයි දුව පුතේ. ඔබට අපි නිතරම සාහිත්‍ය පාඩම් ගැන කතා කරනකොට නිතරම ඔබට ගැටලුවක් පවතින්නේ පුරාතන ගද්‍ය සාහිත්‍ය, පුරාතන ගද්‍ය හා පද්‍ය. එයිනොත් අපිට පුරාතන ගද්‍ය කීපයක්ම අපේ සාහිත්‍ය සංග්‍රහයට එක් වෙලා තියෙන නිසා ඔබට වැඩිපුර අපට ඒ ගැන යමක් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව අදත් අපි ඔබ වෙනුවෙන් තෝරාගත්තා ඔබේ සාහිත්‍ය සංග්‍රහයට ඇතුළත් වෙලා තිබෙන සාහිත්‍ය පාඩමක් වන ජීවක වස්තු ඇසුරෙන් නැත්නම් පූජාවලිය සාහිත්‍ය කොටස. පූජාවලිය කිව්වහම අපි දන්නවා මේ වචනයත් එක්ක වචනේ සැකසීලා තියෙන ආකාරයත් බැලුවොත් බලන්න පූජා ආවලිය. පූජා ආවලිය. ආවලිය කියන්නේ සමූහය කියන නැත්නම් මාලාව. පූජා මාලාව, පූජා සමූහය කියන අර්ථයෙන් තමයි පූජාවලිය කියන වචනේ හැදලා තියෙන්නේ. මොකටද මේ පූජාවලියක් ගැන කතා කරන්නේ? අනෙකුත් ධර්ම ග්‍රන්ථ වගේම අපි දන්නවා සද්ධර්ම රත්නාවලිය, බුත්සරණ, අමාවතුර, සද්ධර්ම අලංකාරය වගේ සෑම කෘතියක් වගේම පූජාවලියත් බණ කතා සාහිත්‍ය කෘතියක්. බුදුන් වහන්සේගේ නවාරහාදී බුදුගුණයන් වලින් අරහං කියන බුදුගුණය වර්ණනාවට හසු කිරීම තමයි පූජාවලිය කෘතියේ අරමුණ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දෙවියන් සහිත ලෝකයාගෙන් විශේෂ පූජාවන්ට ලක්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ඒ පූජාවනුත් ඒවා විස්තර කරමින් එවැනි පූජාවන් ලබන්නට උන්වහන්සේ තුළ පැවති අතුල්‍ය වූ බුදුගුණයනුත් ඒ වගේම උන්වහන්සේගේ සුවිශේෂී වූ අනුපමේය වූ බුද්ධ චරිතයත් එකට ගලපමින් පොදු ජනයාගේ නැත්නම් ගැමි ජනයාගේ හදවතෙහි ශ්‍රද්ධා භක්තිය අලලමින් වර්ණනා කරන්න තමයි පූජාවලිය ඉලා තියෙන්නේ. බලමු අපි මේ කෘතිය ගැන. මෙහි කවුද කතුවරයා, කවුද මේක ලියන්නේ යෙදුනේ, මොකද්ද ඒ සාහිත්‍යයෙන් පදනම පිළිබඳව අපි ටිකක් කතා කරමු. මේ වනටත් ඔබ දන්නවා පූජාවලිය කතුවරයා තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ වාකිරිගල කියන ප්‍රදේශයේ ගමේ ජීවත් වෙටපු මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි. ඒ වගේම පූජාවලිය ලියවණු යුගය අපි කතා කළොත් ඒක අර සද්ධර්ම රත්නාවලිය වගේම දඹදෙණි යුගයට අයත් කෘතියක්. එතකොට ඔබට මේ සාහිත්‍ය පාඩම් අධ්‍යයනය කිරීමේදීම ඔබට එක් යුග පිළිබඳ නිතර කතා කරනකොට ඔබට දැනෙනවා එහෙනම් එකම යුගයට අයත් නිර්මාණ අප මේ වෙනකොට පරිශීලනය කරනවා කියලා. විශේෂයෙන්ම මේ පූජාවලිය ලිවීමට ආරාධනාවක් ලැබුවා. මේ ආරාධනාව ලැබුවේ කාගෙන්ද? ඒවක දෙවෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ වකට හිටපු ඒ දෙවෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ ඇමතිවරයෙක් හිටියා දේවපති රාජ නම් ඇමතිවරයෙක්. මෙන්න මේ ඇමතිවරයාගේ ආරාධනාව මත තමයි මේ කෘතිය නිර්මාණය කරන්නට යෙදුනේ. නමුත් ඒ ආරාධනාවත් එක්කම උන්වහන්සේට යම් යම් අරමුණු කීපයකුත් තිබුණා. ඒ අරමුණු වලින් එකක් තමයි එකල රාජ්‍යයේ යෙදී සිටපු දෙවෙනි පරාක්‍රම බහු රජුරුව. අපි දන්නා බොහොම සාහිත්‍ය කාමියෙක්, සාහිත්‍ය ලෝලියෙක්, ඒ වගේම පඬිවරයෙක්. මේ දෙවෙනි පරාක්‍රම බහු රජුරුවන්ට අනුශාසනා කිරීම. ඒක රාජ්‍ය පාලනයේදී යහපත් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කිරීමට අනුශාසනා කිරීමක් මේ කෘතියෙන් අරමුණු කළා. දෙවෙනි කාරණාව තමයි රජුරුවන්ට බෝසත් පාරමිතාව කෙරෙහි රජතුමාව උනන්දු කරවීමත් කතු හිමියන්ගේ තවත් අරමුණක්. ඒකම මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ට අවශ්‍යතාවයක් තිබුණා ප්‍රතිපත්ති පූජාවක් සිදු කිරීමට. ඒකත් මේ කෘතිය ඇසුරින් උන්වහන්සේ ඒ ධර්මානුකූල ප්‍රතිපත්ති පූජාවක් ධර්මානුශාසනාවක් හැටියට ධර්මානුකූල ප්‍රතිපත්ති පූජාවක් කිරීමටත් උන්වහන්සේ මේකෙන් අරමුණු කළා.
අනික් කාරණාව තමයි අනිකුත් සාහිත්‍ය කෘතිවල වගේම පොදු ජනතාව තුළ ශ්‍රද්ධාව හා භක්තිය ජනිත කරමින් ඔවුන් ශිෂ්ට සම්පන්න සමාජයක් කෙරෙහි යොමු කරමින් බුදුන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයත් බුද්ධ ශාසනයත් සංඝයා වහන්සේලාත් කෙරෙහි ගෞරවයක් ඇති කරමින් ඒ අනුව ජීවත් වීමට කටයුතු කිරීම. මෙන්න මේ විදිහට අපිට එතුමාගේ අරමුණු කීපයක් තිබුණා. මේ අරමුණු සාක්ෂාත් කරගනිමින් පූජාවලිය වගේම එතුමාගේ තවත් කෘති දෙකක් තිබුණා. එකක් තමයි යෝගාර්ණවය කියලා කෘතියක්, ප්‍රයෝග රත්නාවලිය කෘතියක්, අපි දැනක වෛද්‍ය ග්‍රන්ථයක්, වෙදකම පිළිබඳව යම් යම් ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ලියවෙච්ච කෘතියක් ප්‍රයෝග රත්නාවලිය. තවත් තිබුණා යෝගාර්ණවය කියලා කෘතියක්. ඒකත් වෛද්‍ය කෘතියක් වුණාට ඒකේ තියෙන වයිට අමතරව ජ්‍යොතිෂය, මන්ත්‍ර, සත්‍යක්‍රියා හා බෙහෙත් ක්‍රම ආදී සියල්ලම අඩංගු කරමින් ලියන ලද කෘතියක් තමයි යෝගාර්ණවය. එතකොට අපි මේ වෙනකොට මං හිතන්නේ දුවේ පුතේ ඔබට පූජාවලිය කෘතියේ අරමුණුත් පූජාවලිය කියන්නේ මොන වගේ කෘතියක්ද? එහෙම නැත්නම් ඊළඟට ඒ ලියපෝ කතු හිමියන් වහන්සේගේ ස්වභාවයත් උන්වහන්සේගේ නිර්මාණ කුසලතාවයත් උන්වහන්සේගේ නිර්මාණකරණයත් පිළිබඳව පැහැදිලි අවබෝධයක්, මৌলিক අවබෝධයක් මෙතනදී ඔබ ලබන්න ඇති. මොකද අපිට එතනින් එහාට මේ කෘතිය ගැන කතා කරන්නට ඔබට මේ පසුවිම හුඟක් වැදගත් වෙනවා. මං හිතන්නේ කතු හිමියන් වහන්සේගේ සාහිත්‍ය ක්‍රියාවලිය පිළිබඳ පසුවිම පමණක් නෙවෙයි සරත් මහත්මයා අපට දඹදිව යුගයේ සාහිත්‍යමය පසුවිමත් අපි දැනගන්න තරමට හොඳයි. මොකද දෙවෙනි පරාක්‍රමබාහු රජුරෝ කියන්නේ ඊ타මාත්ම සාහිත්‍යකාමී පඬිවරයෙක්. ඒ නිසා එතුමාගේ අනුග්‍රහය යටතේ විශාල සාහිත්‍ය මෙහෙවරක් යෙදුණා. මෙහෙවරක් කෙරුණා මේ යුගයේදී. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ දරුවන් දැනුවත් වෙන එක හොඳයි මේ කෘතිය රස විඳිනට පෙර. ඔව්. දැන් අනුරාධපුර යුගයෙන් පටන් ගත්තාම නූතන යුගයේ දක්වා යුග කිහිපයක් ආවර කරමින් පුතාලා දූලට සැපයන පරිශීලිත ග්‍රන්ථ අතර කොටස් එකතු වෙනවා. ඒතර විශේෂයෙන් අපේ මේ දඹදිව යුගය ගද්‍ය සාහිත්‍ය වෙනුවෙන් ඉතාමත්ම සුවිශේෂ යුගයක්. පුතාලා දන්නවා ලංකාවේ ස්වර්ණමය යුගයේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ හැටියට හඳුන්වන්නේ කෝට්ටේ යුගය. මේ කෝට්ටේ යුගයේ ස්වර්ණමය සාහිත්‍ය යුගයේ හැටියට හඳුන්වන්නට හේතුව පද්‍ය විවිධ ආර්ය පද්‍ය ලියවුණු නිසා. නමුත් ගද්‍ය කෘති අතින් බලනකොට ඉතා පරිණත ධර්ම ග්‍රන්ථ, වේද නක්ෂත්‍ර, ඒ වගේම වෛද්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථ රැසක් සමගම පද්‍ය විශේෂයෙන් ගී සාහිත්‍ය යුගයක් හැටියට හඳුන්වන්න පුළුවන් දඹදිව යුගය. ඒ නිසා දඹදිව යුගයේ පසුබිමත් පුතාලා දැනගන්න එක හොඳයි. දැන් පුතාලා දුලා දන්නවා අනිත් එක දීපාලි මහත්මිය පැවසුවා දඹදිව යුගය දෙවන කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමයේ හිමි පඬිවරයෙකු වන රජ කෙනෙකු තමයි පාලනය කරේ. එතුමා අතින් සාහිත්‍ය ග්‍රන්ථ කීපයක් ලියවුණා පමණක් නෙවෙයි සාහිත්‍යයට නිතර අතහිත දුන්නා. මේ නිසා සාහිත්‍යය මල් පිපෙන යුගයක් බවට දඹදිව යුගය පත් වුණා. මේකේ සුවිශේෂ පඬිවරුන් කීප දෙනෙක් දැනගන්නට පුළුවන්. වේදේහ හිමියන්, අපේ දෙවන පැරකුම්බා රජතුමන්, මෛරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්, ධර්මසේන හිමියන්. මේ වගේ පඬිවරුන් රැසක් දකින්නට ලැබෙන මේ යුගයේ මෙන්න මේ වගේ කෘති කීපයක් හඳුනා ගන්නට පුළුවන්. එකක් තමයි පාලි රසවාහිනිය. පුතාලා දන්නවා සද්ධර්මාලංකාරය කියන කෘතියෙන් පුතාලාට පාඩමක් තියෙනවා. උත්තරෝලීය වස්තුව. මෙන්න මේ උත්තරෝලීය වස්තුව උටාගත්ත සද්ධර්මාලංකාරයට තේමා වුණු එහෙම නැත්නම් පාදක වූ කෘතියක් තමයි පාලි රසවාහිනිය. මේ වගේම සමන්ත කූට වර්ණනා කියන කෘතියත් මේ යුගයේ ලියවෙච්ච කෘතියක්. ඒකම සිදත් සංග්‍රහව. සිදත් සංග්‍රහව කියන්නේ පුතේ දුවේ ලංකාවේ පළවෙනි ව්‍යාකරණ ග්‍රන්ථය. අදටත් එය පරිශීලනය කරනවා. මේ කෘති තුනම ලියුනේ වේදේහ නමැති හිමි නමක විසින්. ඊළඟට අපි අපේ කතා නායකයා වන කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවන පැරකුම්බා රජතුමා සිංහලයේ අග්‍රගණ්‍ය මහා කාව්‍ය වන කෞසිලුමන කියන ග්‍රන්ථය මේ යුගයේ ලිව්වා. දැන් ලංකාවේ තියෙන්නේ මහා කාව්‍ය දෙකයි. එකක් තමයි කෞසිලුමන, අනිත් එක රාහුල හිමියන්ගේ කාව්‍යසේකරය.
ඒ දෙක අතරින් ඊටම විශිෂ්ට ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ කෞසිලිමින මෙය දෙවන පැරකුම්බාරතුමාගේ කෘතියක්. ඒ වගේම මෙතුමාගේ පාණ්ඩිත්‍ය පෙන්වන තවත් ග්‍රන්ථයක් තමයි විසුද්ධි මාර්ග සන්නය කියන කෘතිය. ඊළඟට දීපාලි මහත්මිය කලිමුත් කතා කළා වගේ අපේ කතානායකයා වන මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ගේ කෘති කීපයක් තියෙනවා. පළමුවෙන් අපි කතා කරන්නේ පූජාවලිය. දෙවෙනි එක තමයි යෝගාර්ණවය. වෛද්‍ය ශාස්ත්‍රය ආදී නොයෙක් කරුණු සම්බන්ධයෙන් ලියවුණු කෘතිය යෝගාර්ණවය. ඊළඟට ප්‍රයෝග රත්නමාලය. මේ කෘති කීපයම අපේ කතානායකයා වන මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ගේ කෘතීන්. ඒ වගේම සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයත් පුතාලා දන්නවා. සද්ධර්ම රත්නාවලිය ලියුනේ ධර්මසේන හිමියන් අතින් මේ යුගයේදී. ඒ නිසා මේ සාහිත්‍යමය වශයෙන්ුත් ධර්ම ග්‍රන්ථයක් වශයෙන්ුත් ඇගීය හැකි කෘති කීපයක් ලියවුණු සුවිශේෂ යුගයක් හැටියට මේ යුගය සලකන්නට පුළුවන් තිබාරි මහත්මයා. එතකොට ඔබට දැන් අර අපි සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරනත් මේ කරුණු ටිකක් කතා කළා. ඒ කාලේ හිටපු දෙවෙනි පරාක්‍රම බහු රජුරුවන් කියන්නේ ඊ타ත්ම පඬිවරයෙක් සාහිත්‍යකාමියෙක්. ඒ නිසා එතුමාගේ අනුග්‍රහය නිසා ඊට උසස් සාහිත්‍ය කෘති රැසක් අපේ සාහිත්‍ය ලෝකයට දායාද වුණා. එහෙමනම් දැන් අපි කතා කරමු පූජාවලිය පිළිබඳව අපට નિયમિત සාහිත්‍ය සංග්‍රහයේ ඇතුළත් වෙලා තියෙන කතාව පිළිබඳව ජීවක කතා වස්තුව. ජීවක කතා වස්තුව කියන කොටසයි අපි નિયમિત වෙලා තියෙන්නේ. මේ ජීවක කතා වස්තුව උපුටාගෙන තියෙන්නේ ජීවකාරාම පූජා කතා කියලා. මට කලිනුත් කියන්න බැරි වුණා පූජාවලියේ තියෙන සියලුම කතා හඳුන්වන්නේ මේ ආරාම පූජාවක් කරන්නේ ඉසිපතනාරාම පූජා කතා, ජීවකාරාම පූජා කතා, වේළුවනාරාම පූජා කතා ආදී වශයෙන් පූජා කතාවන් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා ජීවකාරාම පූජා කතා කියන කතාවෙන් තමයි ජීවක වස්තුව උපුටාගෙන තියෙන්නේ. දැන් ඒකේ සම්පූර්ණම කතාව අපට අද ආයත් නැහැ. ඒකේ 28 වෙනි පරිච්ඡේදය තමයි මේ ජීවකාරාම පූජා කතාව කියන්නේ. එවැනි කතා 34ක් තියෙනවා පූජාවලිය පුරාම. මේ 28 වෙනි කතාවන ජීවකාරාම පූජා කතාවෙත් කොටසක් තමයි අපිට ඔබට නියම කරලා තියෙන සාහිත්‍ය සංග්‍රහයට. ඒ කතාවේ හැටියටයි බලමු මේ කතාව ඉතාමත්ම සාරාංශගත කරගෙන මම හිතන්නේ මේ වෙන විට ඔබ මේක හොඳින් කියවලා මොකද ගිය වසරට 10 වසරට ඔබට නියමිත වෙන්නේ මේ පාඩම. එහෙනම් ඔබට හොඳට මේක කියවලා මේ වෙනකොට කීප වතාවක් ඔබ මේක පුනරීක්ෂණය කරලා ඇති. ඒ නිසා ඊ타ත්ම සරලින් කෙටියෙන් අපි මේ කතාව පොඩ්ඩක් සිහිපත් කරමු. අපිට මුලින්ම ජීවක හමු වෙන්නේ කාත් කවුරුවත් නැති දරුවෙක් හැටියට. ඒ නිසාම ඔහු සිතනවා ශිල්ප ඉගෙන ගන්න ජීවිතය ජය ගන්නට. ඒ අනුව ඔහු යනවා දිසාපාමොක් ඇදුරුතුමා වෙත ගිහින් ශිල්ප ඉගෙන ගන්නවා. මේ ශිල්ප ඉගෙන ගන්න යන අවස්ථාවේදී සක්‍රියාගේ මැදිහත් වීම මත 16 අවුරුද්දකින් අවසන් කළ යුතු ශිල්පයක් ඔහුට හැකි වෙනවා අවුරුදු 7කින් ඉවර කරන්න. ඊට පස්සේ දිසාපාමොක් ආචාර්යවරයා විසින් දෙන ලද ප්‍රායෝගික පරීක්ෂණයක් වුණොත් ඉතා විශිෂ්ට ලෙස සමත් වෙලා එතුමාගේ ආදර සංග්‍රහත් ලැබලා ඔහු ගමට පිටත් වෙනවා. ඒ අතරමඟදී සාකේත නුවර සිටු දේවියකට සෑදුණු ශීර්ෂාබාධයක් සුවපත් කරලා ලැබුණු තෑගි භෝගත් අරගෙන බොහොම සතුටින් තම පිය රජුරුවන් වන මේ වෙනකොට තමන් හදා වඩාගත්ත පියා හිටිය අභය කුමාරයා. ඒ අභය කුමාරයා හමුවට යනවා. අභය කුමාරයා ළඟ ඉන්න ඒ අතරතුරදී අභය කුමාරගේ පියා තමයි බිම්බිසාර රජුරෝ. බිම්බිසාර රජුරවන්ට බගන්ධරා බාධයක් හැදෙනවා. ඒ රෝගියත් සුව කරමින් ඊට පස්සේ 80 කෝටියක් ධනය ඇති සිටුවරයෙකුට මත්තලුංග භෝජක පණුවන් නිසා ශීර්ෂාබාධයක් හැදෙනවා. ඒ ශීර්ෂාබාධයත් ඊළඟට බාරාණසෙය්‍යක නම් සිටුවරයෙකුගේ පුත්‍රයෙක් කෙනා සිටු පුත්‍රයෙක් ඔහුට හැදෙනවා අන්තර්ගණ්ටි නම් ආබාධයක්. ඒ ආබාධයත් සුව කරමින් බොහොම විශාල ධනයක් උපයාගෙන අවසානයේදී බුද්ධ වෛද්‍ය, රාජ වෛද්‍ය, සංඝ වෛද්‍ය කියන වෛද්‍ය තනතුරුත් ලබාගෙන දඹදිව ඉතා කීර්තිමත් වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. ඕක තමයි අපේ කතාවේ බොහොම සරලින් ගත්තොත් ඉතාමත්ම සාරාංශම කොටස. එතකොට මේ කතාව ඇසුරෙන් ඔබට
ප්‍රශ්න ඇසෙන ආකාරය තමයි ඊළඟට අපි දැන් මේ ක්‍රියාවලියේ මේ විභාග සත්කාරක වැඩසටහනෙත් අරමුණ ඔබට අධ්‍යයන පොත්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන ප්‍රශ්න වලට ඉතා හොඳින් පිළිතුරු ලියලා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දීමනේ. ඒ නිසා අපි මේ කතාව ඇසුරෙන් ඔබට විභාගයේදී මුහුණ දීමට සිදු වෙතයි කියන ආකාරයේ ප්‍රශ්න රටාවකට අපි යමු දැන්. වෙන අනෙක් පුරාතන ගද්‍ය ඇසුරෙන් අපි කතා කළා වගේම පූජාවලිය ඇසුරොත් ඔබට ප්‍රශ්න ඇහෙන රටා 3ක් තියෙනවා. එකක් තමයි අවස්ථා සම්බන්ධය කෙටි ප්‍රශ්න ලිවීම. අවස්ථා සම්බන්ධක යම් යම් ගද්‍ය ඛණ්ඩ දීලා ඒ ඇසුරෙන් ප්‍රශ්න ලිවීම කෙටි ප්‍රශ්න කීපයක් අහලා ඒවට පිළිතුරු ලිවීම. අනික ලිහිල් බසින් ලිවීම. අනික තමයි විචාරාත්මක ප්‍රශ්න. දැන් අපි ඔබට යොමු කරලා තියෙන්නේ අර අපි ඉස්සලා කිව්වා වගේ අවස්ථා සම්බන්ධයේ ඇසුරෙන් කෙටි ප්‍රශ්න අහනකොට කොහොමද ඒවට පිළිතුරු සකස් කරන්නේ කියලා. අපි සරත් මහත්මයා බලමු මේ දීලා තියෙන කොටස් ගැන කතා කරන්න. දැන් පුතාලා දන්නවා ප්‍රශ්න සැකැස්මේ වෙනසක් මෑත කාලීනව සිදු තියෙනවා. ඒතර පළවෙනි තුන්වෙනි පත්‍රයේ සාහිත්‍ය සංග්‍රහය යටතේ සකස් වෙන තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක්. පළවෙනි ප්‍රශ්නයේ අනු ප්‍රශ්න 10ක්. ඒකෙත් අංක 2 බැගින් තියෙන්නේ ප්‍රශ්න 20ක්. ඔබට මේ සාහිත්‍ය සංග්‍රහයේ කොටස් ඇසුරින් අවස්ථා සම්බන්ධ ප්‍රශ්න නැගෙනවා. එවන් ප්‍රශ්න දෙකක් තමයි දැන් තිරය මත දිස්සුනේ. එම ප්‍රශ්නේ නැවතත් දැක ගන්න පුළුවන් වුණොත් හොඳයි ළමයින්ට. දැන් ඒක තිබුණේ ජීවක කතා වස්තු උපුටාගත් කෘතිය හා එහි කතුවරයා නම් කරන්න. දැන් පුතාලා මේ අධ්‍යයනය කරලා පිළිතුරු වලට ලියා 10 වසරේදී කියලා 11 වසරත් පළවෙනි සහ දෙවන වාර විභාග වලට මුහුණ දීලා තියෙන නිසා මේ පිළිබඳව හොඳට දන්නවා. ජීවක කතා වස්තු උපුටාගත් කෘතිය පුතාලා දන්නවා පූජාවලිය පිළිතුර පහලින් සඳහන් වෙනවා. එහි කතුවරයා තමයි මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි. සමහර අය දරුවෝ බුද්ධ පුත්‍ර හිමි කියලා විතරක් ලියනවා. නමුත් මේ යුගයේ තවත් බුද්ධ පුත්‍ර හිමි වරුන් හිටපු නිසා මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි කියන පිළිතුරම සම්පූර්ණයෙන් ලියන්නට ඕනේ. මේකේ දෙවන ප්‍රශ්නේ තමයි මා ගුරුකම් කලායයි නාම මාත්‍රයක් වත්මුත් මේ තෙමේ දිව්‍ය ගුරුන් නැතියේය. මා ගුරුකම් කලායයි නාම මාත්‍රයක් වත්මුත් මේ තෙමේ දිව්‍ය ගුරුන් නැතියේය. මේ කොටස කියවනකොටම මේ කාගේ කියමනක්ද කියලා පුතාලා දන්නවා. මේ කාගේ සිතුවිල්ලක්ද කියලා දන්නවා. මේ සිතුවිල්ල ජීවකයන් සම්බන්ධයෙන් දිසාපාමොක් ඇදුරුතුමාගේ සිතුවිල්ලක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ ඇතුළත් කෘතිය ලියවුණු යුගය. පුතාලා දන්නවා මේ යුගය තමයි දඹදෙණි යුගය. ඒතකොට ජීවක කතා වස්තු පුටාගත් පූජාවලියත් බත්තබත්තික සිටානෝ කියන කතාව ඇතුළත් සද්ධර්ම රත්නාවලියත් කියන වලි දෙක පූජාවලිය සද්ධර්ම රත්නාවලිය. ඒතකොට වලි දෙකයි දඹදිනිය. පුතාලට මතක තියාගන්න ලේසි. ඒතකොට මේකට පිළිතුර තමයි දඹදිනි යුගය. ඔව් අපි බලමු ඒ වගේම තවත් ප්‍රශ්න දෙකක් දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ඉස්සෙල්ලා අහලා තිබුණු ආකාරය එකක් තමයි ගද්‍ය ඛණ්ඩයක් පොතෙන්ම උපුටා ගන්න ලද කොටසක් යොදාගෙන තමයි ලැබෙන්නේ. තවත් වෙලාවකට එහෙම ගද්‍ය ඛණ්ඩ යොදා නොගෙන ඍජුවම කෘතියේ නම ලියමින් ප්‍රශ්න ඇසෙන රටාවල් තියෙනවා. බලමු අපි තවත් ඒ වගේම ප්‍රශ්න දෙකක් අරගෙන දඹදෙණි යුගයේ විසූ වෙනත් ලේඛකයෙකු හා එකල ලියවුණු වෙනත් කෘතියක් නම් කරන්න. දැන් අපි ඔබට මුලින්ම මතක ඇති අපි ඒ සාහිත්‍යමය පසුබිම ගැන මදක් අපි කතා කළා. මෙන්න මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තමයි ඒ ආකාරයේ යම් දැනුමක් ඔබ ලැබිය යුත්තේ. දැන් මේකේ කියන හැටියට දඹදෙණි යුගයේ විසූ වෙනත් ලේඛකයෙකු නම් කරන්න. අපිට වැඩි දුර යන්න ඕනේ නෑ. අපේ සාහිත්‍ය කෘතියටම සම්බන්ධ එක නමක් සඳහන් කළා දැන් මීට පෙර සරත් මහත්මයා සද්ධර්ම රත්නාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවෝ. ඒතකොට ඒකෙන්ම අපිට බත්තබත්තික කතාව හොඳින් අධ්‍යයනය කරලා තිබුණා නම් ඒ ඇසුරෙන්ම මෙවැනි පාඩමකින් අහන ප්‍රශ්නෙට උත්තර ලියන්නට පුළුවන්. එතකොට එහෙමනම් විසූ වෙනත් ලේඛකයෙකු ධර්මසේන හිමි. නැත්නම් අපිට තව ලියන්න තියෙන වේදේහ හිමි, බද්දිය හිමි, ඒ වගේ අය හිටියා. තවත් අපිට ගන්න තිබුණා දෙවෙනි පරාක්‍රම බාහු රජු. එතුමත් හොඳ පඬිවරයෙක් ලේඛකයෙක්. ඔබට වඩා සරලයි මේ සාහිත්‍ය කෘතිය ඇසුරෙන්ම පිළිතුරක් සපයා ගන්න එක. ඒ අනුව ධර්මසේන හිමියන් විසින්ම ලියන ලද කෘතියකුත් තියෙනවා සද්ධර්ම රත්නාවලිය.
බොහොම පහසුවෙන් එවැනි ප්‍රශ්නට පිළිතුරු දෙන්න පුළුවන්. ඊළඟට බලමු අර විදිහටම අපි පොතෙන් ගද්‍ය ඛණ්ඩයක් ඔපුටාගෙන ඒ ඇසුරෙන් අහන ප්‍රශ්න ආවොත් ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොටගෙන ධන උපයාගත මැනව. මෙය කවුරුන් විසින් කාහට කළ ප්‍රකාශයක්ද? ඔබට මතක් වෙන්නට ඕනේ ජීවක මං අර කතාව සාරාංශගත කරනකොට මම කිව්වා ජීවක කාත් කවුරුවත් නැති දරුවෙක් බව දැනගත්තට පස්සේ ඔහු මුලින්ම හිතුවේ මොකද්ද මං හොඳට ඉගෙනගෙන සල්ලි හොයාගෙන නෑදෑයන් ටිකක් වැඩි කරගෙන ඉන්න ඕනේ කියලා. එහෙමනම් මේ ප්‍රකාශය කාගෙන් කවුරුන් විසින්ද කළේ? ජීවක විසින්. ඒ කාහට කළ ප්‍රකාශයක්ද? ඒක කාටවත් නෙමෙයි තමාටමයි. එහෙමනම් ඒක තමාටම කියලා පිළිතුර ලියන්නට ඕනේ. ඉතින් ඔය ආකාරයට ඔබට අවස්ථා සම්බන්ධයේ ඇසුරින් කෙටි ප්‍රශ්න කීපයකට පිළිතුර ලියන්නට ලැබේවි. සමහරට පෝජාවලියෙන් එක ප්‍රශ්නයක් වගේ අහවි. අනික ඒවත් එක්ක සම්බන්ධ කරන කෙටි ප්‍රශ්න 10ක් ඔබට එනවා. හොඳයි අපි ඊළඟට යමු. ඔබට මේ දෙවෙනි අවස්ථාව මේ සාහිත්‍ය ඛණ්ඩය ඇසුරින් තවත් අහන්න පුළුවන් ප්‍රශ්න රටාවක්. ඒ තමයි ගද්‍ය කොටසක් දීලක ලිහිල් බසින් ලියන්න. බලමු සරත් මහත්මයා අපි එවැනි අවස්ථාවක් කොහොමද කියලා. ඔව් දැන් පුතේදුවේ පුරාතන ගද්‍ය සහ පද්‍යවල තමයි ටිකක් අපිට අර්ථ අපැහැදිලි වචන තියෙන්නේ. ඒ නිසා නූතන එළියවුණු නවකථා කෙටිකථා ආදීෙහි වලත් පද්‍යවලත් සරල අර්ථ සරල වචන තමයි තියෙන්නේ. ඒ නිසා පුරාතන ගද්‍ය පද්‍ය බොහොම වෙහෙසකරව උගතත් එහි වටිනාකමක් තියෙනවා. අපේ දැනුම පුළුල් වෙනවා වගේම වචන භාවිතය පුළුල් වෙනවා. ඒ නිසා මේ වචන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන එක වඩා හොඳයි. අපි බලමු ලිහිල් බසින් දැන් මේ ගද්‍ය පද්‍ය කොටස් වලින් තමයි පුතාලට ලිහිල් බසින් ලියන්නට එන්නේ. එතකොට ලිහිල් බසින් ලියන්නට කොටසක් දෙනවා ගද්‍ය හෝ පද්‍ය. දැන් අපි කතා කරන්නේ පූජාවලියේ ජීවක කතා වස්තුව නිසා ජීවක කතා වස්තුවෙන් කොටසක් දීලා එම කොටසේ කළු කරඩ දක්වන වචන දෙකක් හෝ එහෙම නැත්නම් ඉරි ඇඳ දක්වන වචන දෙකක් සහිතව තමයි මේ ගද්‍ය කොටස ඔබට ලැබෙන්නේ. එතකොට පුතාලා දුවල මුලින් මේ විශේෂිත වචන දෙකේ තේරුම් ලියන්නට ඕනේ. ඉන් පස්සේ තමයි සමස්තය ලියන්නට ඕනේ. වචනේ දැන් ලකුණු 5ක් ලැබෙනවා. මේ ලකුණු 5 බෙදෙන්නේ ලකුණු 2ක් සහ 3ක් වශයෙන්. එතකොට පුතාලා තනිකර කොටස එක දිගටම ලිව්වොත් අර විශේෂ කරන්නේ නැතුව ලකුණු 2ක් නැතුව යනවා. ඒ නිසා පුතාලා දූලා පුළුවන් තරම් දුරට උත්සාහ කරන්නට ඕනේ අමාරු වචන දෙකේ නැත්නම් කළු කර විශේෂ කර තිබෙන වචන දෙකේ තේරුම් ලියන්න. දැන් අපිට පුළුවන් තිරිය මතින් බලා ගන්නට රජගහනුවර 80 කෙලක් ඔඩින් කර ප්‍රශ්නේ විදිහත් කියවත් හොඳයි නේද? පහත ප්‍රකාශනයන්හි ඉරියැඳි පද කෙරෙහි විශේෂ සැලකිල්ල යොමු කරමින් අර්ථය ලිහිල් බසින් ලියන්න. ඒකට පුතාලට පේනවා වචන දෙකක් කීපයක් තියෙනවා දිගට. ඒවා පිළිබඳ සුවිශේෂ බව දක්වන්නට ඕනි. මුලින් ඒ අර්ථ ලියන එක තමයි වඩාම හොඳ. රජගහනුවර 80 කෙලක් දන ඇති සිටානන් කෙනෙකුට ශීර්ෂාබාධයක් ඇතිවලා ඉස්මුල් සැත්ලාලා ලියා හරනාසේගෙන් මහත් වූ වේදනායිපිත මරණ ප්‍රාප්ත වූහ. දැන් පුතාලා මේක දන්නවා මේ මත්තලුංග බෝජක සිටුවරයාට සිදුවුණු ඇබැද්දිය ගැන තමයි කතුවරයා මේ සිත් ඇද ගන්නා සුළු විදියට එහෙම නැත්නම් ඒ රෝගේ බරපතල ක්‍රම ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මෙතන 80 කෙලක් කියන්නේ 80 කෝටියක්. ඉස්සර සිටුවරයෙකු වීමට අඩුම වශයෙන් 80 කෝටියක මුදලක් අවශ්‍යයි. ඒතර 80 කෙලක් කියන්නේ 80 කෝටියක්. ඊළඟට තියෙනවා පුතාලට ඉස් මුල් සත්ලාලා ලියා හරනාසේ. සතක් කියන්නේ පුංචි පිහියක්. සත්කම් ආයුධයක්. සත්කම් කරන ආයුධයක්. ලාලා ඒ සිහින් පිහිය දාලා ලියා හරනාසේ ලියනවා කියන්නේ ඉතා කුඩාවට පෙති ගහනවා කියන එක. දැන් ලූණු ලියනවා. එතකොට ලූණු ලියනවා කියන්නේ ලූණු පෙති ගහනවා. එතකොට ඉස්මුල් කියන්නේ මොළයේ සෛල සිහින් තුඩ ඇති පිහියක් දාලා පෙති ගහන්නාසේ. එතකොට අපි මේකට කියන්නේ ආයුධ තුඩක් දමා පෙති ගසන්නාසේ. ඒක පළවෙනි විශේෂිත වචනේ තමයි 80 කෝටියක්. දෙවනි ටිකේ තේරුම තමයි ආයුධ තලයක් ආයුධයක් දමා පෙති ගසන්නාසේ. දැන් සම්පූර්ණ අර්ථය රජගහනුවර 80 කෝටියක් ධනය ඇති සිටුවරයෙකුට හිසේ ආබාධයක් ඇතිව හිස රුදාවක් ඇතිව ඉස්මුල් මොළයේ සෛල සත්කම් ආයුධයක් දමා පෙති ගසන්නාසේ ඊතා මහත් වූ වේදනා ඇතිව
මරණය ළඟා විය. මෙහෙමයි ලියන්නට ඕනි 80 කෙලක් 80 කුටියක් සත්ලාලා ලියාහරනාසේ එතන ලාලා ලියාහරනාසේ පිහියක් දාලා කපාහරින පෙති ගහන්නාසේ කියන එක තමයි වඩාම සුදුසු වෙන්නේ. හොඳයි බලමු අපි තවත් එවැනිම ප්‍රශ්නයක් ඔබ වෙත යොමු කරමින් බලන්න. එතන තියෙනවා ඔබට ඉදිරියේ දිස්වේ සිටු දේවීන්ට ගැට ගැසී ගිය තෙන් පෑ ගැට උනා හැර නැවත බඩවැල ඇතුළෙහිලා බැහැනිගෙන ඖෂධ ගල්වා සිටානන් ස්තම්භයෙන් උනා යානෙහි සතපා රස උල්ලුකැන් පොවා 3 දවසකින් ගොඩ නැගූහ. දැන් මේකෙත් අර ඉස්සරලා සරත් මහත්මයා කිව්වා වගේම ඉරි ඇඳි පද දෙකක් දෙන අපි විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. බැහැනිගෙන කියන වචනය අපි කියනවා බැහැනිගෙන ඔය සැත්කමකදී හොඳින් වෙලනවා. රෙදි වලින් හරි බෙහෙත් දාලා හොඳට වෙලනවට කියන බැහැනිගෙන මැහුම් යොදලා නැත්නම් හොඳින් වෙලනවා. ඒකට අපි කියනවා හොඳින් වෙලා. ඊළඟට ස්තම්භයෙන් උනා කියලා. ස්තම්භය නැත්නම් ටැඹ කියන අර්ථය කණුවෙන් ලිහා. කතාවේ හෙටත් ඔබට මතක ඇතිනේ අන්තර්ගන්ටි ආබාධයෙන් පෙළුණු සිටුවරයාගේ සැත්කම කරන වෙලාවෙදි මේ සියල්ලම කරේ. දැන් ඔය වචන දෙක ලියලා ඉවර වෙලා ওই ටික විතරක් ප්‍රමාණවත් නෑ පිළිතුරට. අපිට සම්පූර්ණ ලකුණු ලැබෙන්නම් ආයේ නැවත අර සමස්ත ඡේදෙම ලියන්නට ඕනේ. සිටු දේවියට ගැට ගැසුණු තැන්. ඒක අපිට එහෙමයි ලියන්න වෙන්නේ ගැට ගැසුණු තැන්. පෑ කියන වචනේ ඔන්න අපි හදන්න ඕනේ. පෑ කියන්නේ පෙන්නා. ගැට උනා කියන්නේ ලිහා. ගැට ලිහා හැර නැවතත් බඩවැල ඇතුළෙහි ලා කියන වචනේ අපි සරල කරන්න දමා හොඳින් වෙලා බෙහෙත් ආලේප කොට සිටුතුමා ස්තම්භයෙන් උනා කියන අපි අර ඉස්සලා ගත්ත කණුවෙන් ලිහා යානෙහි කියන ඇඳක සතපා නිදාගන්ට සලස්වා නැත්නම් නිදි කරවා රස උලුකෙන් රසවත් කැඳ හාල් කැඳ පොවා 3 දවසකින් ගොඩ නැගූහ කියන්නේ සුව කළහ. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඡේදයක් යටින් ලියවෙන්නට ඕනේ. එතකොට මං හිතන්නේ මේ වෙනකොට ඔබ මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හොඳ අත්දැකීමකුත් ඇති. ඒක තවදුරටත් මතක් කිරීමක් දැනුවත් කිරීමක් කරන්න තමයි අපි මේ උත්සාහ කළේ. අපි මේ වගේට වඩා ඊළඟට අපි කතා කරබට වඩාත් සුදුසු වෙන්නේ මගක් බලාපොරොත්තු වෙන්න අපේක්ෂා කරන්නේ දුෂ්කරයි කියලා හිතන රස වින්දනය සම්බන්ධයෙන් රසාස්වාදය කිරීම තමයි ඔබට අපහසුවට සලකන්නේ. අපි ඒ සඳහා ඔබට උදව්වක් කරන්නයි මේ උත්සාහ කරන්නේ. බලමු අපි එවැනි ප්‍රශ්නයක් අරගෙනම කොහොමද මෙවැනි කතාවක් අපි රස වින්දනය කරන්නේ ගැඹුරින් විඳින්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබට යොමුවේ. තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා ගුරු භූමිකාව මැනවින් අවබෝධ කරගත්තෙකි. ජීවක කතා වස්තුවේ ඇසුරෙන් මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න. සරත් මහත්මයා අපිට දැනටමත් පේන තිරේ කරුණු කීපයක් කොහොමද අපි මේ කරුණු වල තියෙන අන්තර්ගත එළියට අදලා ගන්නේ කොහොමද කියන එක දරුවන්ට කියලා දුන්නොත් හොඳයි. ඔව් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා ගුරු භූමිකාව මනවින් අවබෝධ කරගත්තේ කි. ඒතර ගුරු භූමිකාව කියන්නේ දැන් ගුරුවරයා කිව්වහම ළමයෙකුට තමන්ගේ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම දෙන පුද්ගලයෙකු පමණක් නෙවෙයි. එතුමා ඔහු සාරවත් පුද්ගලයෙකු. එහෙම නැත්නම් අධ්‍යාත්මික අතින් ඔහුගේ ජීවිතයට වටිනාකම් එකතු කරන පුද්ගලයෙකුත් වෙනවා. ඒකයි අර ගුරු හරුකම් කියලා යුගල පදයකුත් හැදිලා තියෙන්නේ. ගුරුකම් දැන් ගුරු භූමිකාව මනවින් හඳුනා නොගත්තොත් ශිෂ්‍යයා අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැති වෙනවා. දැන් අර කියමනක් තියෙන උපදේශනයේදී මනෝවිද්‍යාවේ කියමනක් තියෙනවා ජෝන් කියන පුද්ගලයාට ලතින් උගන්වන්නට යන විට ලතින් වලට පෙර ජෝන් පිළිබඳ අධ්‍යයනයක් ලැබිය යුතුයි කියලා. ඒ කියන්නේ අපි ලතින් උගන්වන්න ගියත් ලතින් වලට වඩා වැදගත් වෙන්නේ ජෝන් පිළිබඳ ඉගෙන ගැනීම. ඒ නිසා අපි ශිෂ්‍යයා හඳුනා ගැනීම ඉතාම වැදගත්. ශිෂ්‍යයා කවර තත්වයක ඉන්න කෙනෙක්ද කවර ප්‍රදේශයකින් ආපු පුද්ගලයෙක්ද ඔහුට මොන වගේ කරුණද අවශ්‍ය ඔහුට කවර කරුණද අවබෝධ කරගන්නට පුළුවන් කියලා මේ ශිෂ්‍යයා හොඳින් අවබෝධ කර ගැනීම ඊටාම අත්‍යවශ්‍ය වෙනවා ගුරුවරයෙකුට. එතකොට දිසාපාමොක් ඇදුරුතුමා මේ කාර්යය ඊටාම මනවින් ඉෂ්ට කරනවා. දැන් පුතාලා තිරේ මත අවස්ථා කීපයක් දැක්කා.
එකක් තමයි ශිෂ්‍යයා පිළිබඳ මූලික තොරතුරු දැන ගැනීම. දෙක තමයි මානව දයාවෙන් යුතුව ශිල්පය ලබා දීම. දැන් මේකෙන් අපි අංශ දෙකක් මුලින් කතා කරොත් ශිෂ්‍යයා පිළිබඳ මූලික තොරතුරු දැන ගැනීම. මෙය ඊටාම හොඳින් දිසාපාමොක් ආචාර්යතුමා කරනවා. පුතාලා දන්නවා කිසිවෙක් නැහැයි මට මින් මතු හමුවන කුලසපතකුදු නැතේ කියලා කිසියම් ශිල්පයක් හදාරා දීපාලි මහත්මිය කිව්වා වගේ මුදල් සහ ඥාති නැති කරගන්නට ඔහු අදිෂ්ඨාන කරගන්නවා දූරදර්ශී පුද්ගලයෙකු විදියට. එතකොට දිසාපාමොක් ඇදුරුතුමා වෙතට ගියාට පස්සේ ඔවුන් අතර ඇතිවන මේ දෙබස පුතාලට මතක් වෙනවා නම් මේ ගුරුතුමා මේ පුද්ගලයාව නැත්තම් තමන්ගේ ගෝලයව අන්තේවාසිකයව හඳුනා ගන්නට ගන්නා වෑයම මොනතරම්ද කියලා පුතාලට හිතා ගන්නට පුළුවන්. ගුරුතුමා අහනවා තෙපි කවුරුද? එතකොට අපේ ගෝලයා කියනවා රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ මුණුබුරා නෙමි. අබේ නම් රාජකුමාරයන්ගේ පුතණු වෙමි. ඒතර හඳුනා ගන්නවා රාජ පරම්පරාවක උරුමයක් තියෙන්නේ කියලා ඇදුරුතුමා. දෙවනුව රහන කුමන ශාස්ත්‍රයක් උගනුද? ඊට පස්සේ කියනවා වෛද්‍ය ශාස්ත්‍රය උගනිමි. දැන් මේ බොහොම අභ්‍යන්තරයට ඇදුරුතුමා කිඳා බහිනවා. රජ පෙළපතකින් එන කෙනෙකුට වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීමේ අවශ්‍යතාවක් නැහැ. ඔහුට ඕනතරම් රජසැප විඳින්මින් බොහොම හොඳ ජීවිතයක් ගෙවන්නට හැකියාව තිබෙනවා. වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉස්සර කාලේ බොහොම වෙහෙසකර කටයුත්තක්. ගෙන් ගෙට යන්නට ඕනේ. කුදු මහත් සියලු දෙනාට ප්‍රතිකාර කරන්නට ඕනේ. ඒතර රාජ පරම්පරාවට ගැටලුවක් කැලලක් ඇති වෙනවා. ඒ නිසා ඒ අවකාශ අඩුයි. නමුත් මේ රජ පරම්පරාවකින් එන මේ පුද්ගලයා වෛද්‍ය වෘත්තිය තෝරා ගන්නට සිටීමෙන්ම ඔහු ඊතා උසස් පුද්ගලයෙකු බව අභ්‍යන්තරය මගින් ගුරුතුමා හඳුනා ගන්නවා. මෙන්න මේ වටපිටාව තමයි කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ක්‍රමයේ ඉස්සර නම් පියලි බැඳ දහසින් පාමුල තබා සතුසින් දහසකින් බැඳි පියල්ලක් අරගෙන ගිහිල්ලා ඒවා ගුරුතුමාගේ දෙපා මුල තියලා වැඳලා තමයි ශිල්පේ ඉල්ලන්නට ඕනේ. පියල්ලක් කියන්නේ මේ කහවණු පොදියක් තියලා වැඳලා තමයි ශිල්පේ ඉල්ලන්නට ඕනේ. ඒ වගේ මේ කතුවරයා මෙතනින්දී දැන් දිසාපාමොක් ඇදුරුතුමා අහනවා ආචාර්ය භාගයේ ගෙනවුද? ආචාර්ය භාගය කියන්නේ ආචාර්යතුමාට ගෙවන මුදල ගෙනාවද කියලා. මෙතුමා කියන්නේ දෙමව්පියන්ට නොකියා ශිල්ප ලෝභයෙන් සොරා අයිමි. එසේ හේයින් ආචාර්ය භාගයේ නොගෙනායමි. නුඹ වහන්සේට මෙහෙකොට ධර්මාන්තේ වාසිකව ශිල්ප ඉගෙන ගනිමි. මෙතුමාගේ පරමාර්ථය කියන්නේ ගෝලයාගේ ජීවකගේ පරමාර්ථ දෙකකුත් මේකෙන් කියවෙනවා. ගෙදරට හොරෙන් ආවේ. ඒ නිසා මම ආචාර්ය භාගයේ ගෙනාවේ නැහැ. හැබැයි මම ඔබතුමාගෙන් නිකන් ඉගෙන ගන්න කැමතිත් නැහැ. නුඹ වහන්සේට මෙහෙ කරලා වැඩ කරලා ධර්මාන්තේ වාසිකව ධර්මයට අනුකූලව අත්වැසියෙකු වගේ මම ඉගෙන ගන්නවා. මෙන්න මේ සියල්ල තුල කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයාගේ සිත තුල තියෙන ශක්තිය එහෙම නැත්නම් ඔහුගේ අභිමතාර්ථ එකින් එක හෙමින් ඇද ගන්න ලක්ෂණය තමයි මේ කොටස තුලින් අපිට දැක ගන්නට ලැබෙන්නේ. එතකොට ඉන් පස්සේ ගුරුතුමා හිතනවා මේ නම් උත්තම පුරුෂයෙක්. මෙතුමාගේ අදහස් හොඳයි. ඒ නිසා මම ශිල්පය දෙනවා. මෙන්න මේ විදිහට ශිෂ්‍යයා මූලික වශයෙන් හඳුනා ගැනීම ගුරු භූමිකාව බොහෝසෙයින් හඳුනා ගැනීමේ කාර්යය ඉෂ්ට කරන බව ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි මානව දයාවෙන් ශිල්පය හදාරින්. ශිල්පය ලබා දීම. දැන් මුදලට උගන්වන තැනක මුදල් නොගෙනාවොත් ඒ ශිෂ්‍යයා බැහැර කිරීමයි කෙරෙන්නේ. නමුත් ගෙදරට හොරායිමි ආචාර්ය භාගයේ නොගෙනාවාය කියන ජීවකව ආදරයෙන් පිළිගෙන වෙනත් අයටත් උගන්වනවට වඩා හොඳ නැකතක් බලලා නැකත් අනුව ශිල්පය ලබා දෙන්නට දයාවෙන් ශිල්පය ලබා දෙන්නට ඇදුරුතුමා වෙනවා. ඒ නිසා අපිට සඳහන් කරන්න පුළුවන් මේ කාරණා දෙක ඔස්සේ තව ඉදිරියට දීපාලි මහත්මිය කතා කරනවා මේ කරුණු දෙක ඔස්සේ පමණක් උනත් දිසාපාමොක් ඇදුරුතුමා ගුරු භූමිකාව මනා ලෙස වටහාගත් පුද්ගලයෙකු බව. ඔව් දැන් ඇත්තටම ඒ කරුණු දෙකම ප්‍රමාණවත් වෙනවා ඔබට මේ ගුරු භූමිකාවේ ස්වභාවය නැත්නම් ගුරු භූමිකාවක තිබිය යුතු
ලක්ෂණයන් හඳුනා ගන්නට. නමුත් දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේ චරිතය. ඉතින් චරිතයේ ඒ කරුණු දෙක විතරක් නෙවෙයි. තවත් බොහෝ ලක්ෂණ තිබුණා. ඒ අනුව අපිට තවත් කතා කරන්න පුළුවන් එක ලක්ෂණයක් තමයි වෛද්‍ය වෘත්තියෙහි පරිපූර්ණත්වයට පත් කිරීම. දැන් අපි දන්නවා කතාවේ හැටියට ජීවකට වෛද්‍ය ශිල්පය ලබා දුන්නේ ශක්‍රයක්. නමුත් එහිදී ක්‍රියාකාරී භූමිකාව කරන්නේ දිසාපාමොක් ඇදුරුතුමා. ශක්‍රයා වෙතින් වෛද්‍ය ශිල්පයේ න්‍යායාත්මක කොටස හදාරනවා. ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණ බඳුන් කරන්නේ ජීවකව ඇදුරුතුමා විසින් දිසාපාමොක් ඇදුරුතුමා විසින්. එතකොට එහිදී තමන් ලැබූ ශිෂ්‍යයා ලැබූ දැනුම කොයිතරම් දුරට ප්‍රායෝගිකව ඔහුට භාවිතයට ගන්න පුළුවන්ද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ගුරුවරයෙක් විසින් සැබෑ ගුරුවරයෙකු විසින් ඇත්තටම දරුවන්ට උගන්වනකොට ගිරව් වගේ කටපාඩම් කරනවාට වඩා උගන්වන දේ අවබෝධයෙන් උගන්වලා ඒ අනුව ඔවුන්ට ඒක ප්‍රායෝගිකව යොදා ගැනීමේ ශක්තියත් මැන බැලීමක් කර යුතුයි. ඒ නිසා තමයි ඔබට පන්දි කාමරය තුලත් මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අනුව දිසාපාමොක් ඇදුරුතුමා හොඳ පැවරුමක් දෙනවා. කොහොමද? දින නගරයේ වාසල් දොරු 4න් දින 4ක් තුල 4 දිසාවට ගිහිල්ලා යොදුන් 4ක් ආවරණය වෙනසේ බෙහෙතකට නොගන්නා ඖෂධ පැලෑටියක් නැත්නම් ඖෂධයක් හැටියට මුලක් මලක් පතක් ඵලයක් ආදී වශයෙන් බෙහෙතක නොගන්නා යමක් තියෙනම් අන්න ඒක සොයාගෙන ඉන්න කියලා. එතකොට ඒ තුළින් ඔහුගේ දැනුම ඉතාමත්ම ප්‍රත්‍යක්ෂ ලෙස ග්‍රහණය කරගන්නට උත්සාහ කරනවා. ඇත්තටම ජීවක න්‍යායාත්මක දැනුම ලැබුවත් වෛද්‍ය වෘත්තිය සඳහා නියම සුදුස්සෙකු බවට පත් කරන්නේ මෙන්න මේ පරිශ්‍රණය. ඒ නිසා මේක සැබෑ ගුරුවරයෙකු තුළ තිබිය යුතු උත්තම ගුණයක් කියන එක අපි මතු කරන්න ඕනේ. එහෙමනම් ඒ ලක්ෂණය දිසාපාමොක් ඇදුරුතුමා තුළ තිබිච්ච නිසා එතුමා ගුරු භූමිකාවේ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ ඉතා හොඳින් අවබෝධ කරගත් අයෙක් හැටියට අපට සලකන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. මේ දිසාපාමොක් ඇදුරුතුමා සිසු දක්ෂතා ඉදිරියේ ඉතාමත්ම නිහතමානී වීම. අපි දන්නවා සැබෑ ගුරුවරයා තමන් ළඟට ඉගෙන ගන්නට එන දරුවන්ගේ දක්ෂ සිසුන්ට සැබෑ අව්‍යාජ පුත්‍ර සෙනෙහසින් තමයි උගන්වන්නේ. ඒ වගේම දිසාපාමොක් ඇදුරුතුමත් අපි දන්න අර ශිල්පය සරත් මහත්මයා සරත් මතක් කර ශිල්පය ලබා දෙන්න අවස්ථාවේ සුබ නැකතක් බලලා තමයි මේ ශිල්පය ආරම්භ කළේ. ඒ විතරක් නෙමෙයි ඔහු ඉතා හොඳ ඉගෙන ගන්නකොට ඔහුට දැනුණා තමන් අභිබවා ජීවක ඉගෙනගෙන තියෙනවා. තමන් නොදන්නා බෙහෙත් වල නම්කම් තමන් නොදන්නා ප්‍රතිකාර ක්‍රම මේ වෙනකොට ජීවක දන්නවා. එහෙමනම් ජීවක කියන්නේ ගුරුවරයා අතික්‍රමණය කරපු ශිෂ්‍යෙක්. හැබැයි ඒ කොයිම වෙලාවකවත් දිසාපාමොක් ඇදුරුතුමා ඒ පිළිබඳව අහිතක් හිතුවේ නැහැ. ඔහු සතුටු වුණා. ඔහු කොහොමද කියන්නේ මේ කුමරා මහ පුණ්‍යවන්තයෙක්. මා ගුරුකම් කළා යන නාම මාත්‍රයක්වත් මුත් මේ තෙමේ දිව්‍ය ගුරුන් ඇති වූයේය. මොකද මේ කියන්නේ? තමන් නමට ගුරුවරයා වුණා මිසක් මොහුට දිව්‍ය ගුරුවරයෙක් මාර්ගෙ තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා මොහුට ගෙදරට ගමට යවනකොට ඔහු දක්ෂ සිසුවෙක් හැටියට ඔහුගේ දස්කම් මතු කරගන්න අවස්ථාව මඟ සලසනවා. කොහොමද? මඟට යනකොට දින 2කට අවශ්‍ය මාර්ගෝපකරණ තමයි ඔහු දෙන්නේ. ඔහු කල්පනා කරනවා මාගේ මිනිසුන් හා උපකරණ දී යවොත් ඔහුගේ මේ දිව්‍යමය ප්‍රතිකාර පිළිබඳව ඒවා මතු කරගෙන ඔහු ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නට ඉඩකඩ ඇහිරේවි. ඒ නිසා දින 2කට පමණක් සීමා වෙන මාර්ගෝපකරණ දීලා ඔහු ගමට යන්නට සලස්සනවා. ඒ මොකද ඔහු තුල අර පවතිනා වූ දක්ෂ වෛද්‍ය ශිල්පය ඉදිරියට අරගෙන ඔහු දඹදිව් තලයේම දක්ෂ වෛද්‍යවරයා වීමේ කිරීමේ අරමුණ ඔහු තුළ තිබුණ නිසා. එතකොට උත්තම පුරුෂයෙක් වන ගුරුවරයා තුළ මෙන්න මේ ලක්ෂණයම කොයිතරම් උදාර සිටිවිල්ලක්ද. තමන්ගෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයා තමන්ටත් වඩා උසස් තත්යකට පත් වීම පිළිබඳව ඊ타මත්ම නිහතමානීව සතුටු වන අවංක සැබෑ ගුරුවරයෙක් හැටියට දිසාපාමොක් ඇදුරුතුමාගේ භූමිකාව ගුරු භූමිකාව මෙතනදී අපට හොඳට පැහැදිලි වෙනවා. හොඳයි මං හිතන්නේ දුවේ පුතේ ඒ කරුණු ආශ්‍රිතව ඔබට චරිතය අවබෝධ කර ගැනීම විතරක් නෙවෙයි රසවින්දනය විතරක් නෙවෙයි විභාගයටත් යමක් ඔබට ඉදිරිපත් කරන්නට ප්‍රමාණවත් වේ කියලා අපි හිතනවා. අපි තවත් එවැනිම ප්‍රශ්නයකට යමු අපි. පොදු ජනයාගේ සිත් තුළ කතා රසයේ වඩවන අයුරින් සරල සුගම බස්වහරක් ඔස්සේ ශ්‍රව්‍ය ගෝචර රටාවකින් පූජාවලිය ලියවි ඇත.
ජීවක කතා වස්තුවෙන් නිදසුන් දක්වමින් මේ විමසන්න. අපි මීට ඉස්සරත් කතා කරා සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරනකොටත් පැරණි සාහිත්‍ය කෘති හුඟක් වෙලාවට රචනා වෙලා තියෙන්නේ අසා රස විඳීමේ මූලික ලක්ෂණය මතු කරමින්. මොකද එදා පැරණි සමාජය තුළ ගැමි සමාජය තුළ උගත් අය හුඟක් අඩුයි, අකුරු කියවීමේ හැකියාව තිබුණේ අඩුයි. ඒ නිසා යම් කිසි අය එක කියවනකොට ඒක අසාගෙන ඉඳලා රස විඳීමේ ශක්තිය තමයි තියෙන්නේ. එහෙනම් ඒක තමයි අපි ශ්‍රව්‍ය ගෝචර රටාවක් කියලා කියන්නේ. බලමු අපි ඒ පිළිබඳව කොහොමද අපිට සරත් මහත්මයා මේ පූජාවලිය නැත්නම් ජීවක වස්තුව ඇසුරෙන් අපිට මොනවද මේ ශ්‍රව්‍ය ගෝචර බව වටහා ගන්න කොහොමද කියලා. ඔව් දැන් ශ්‍රව්‍ය ගෝචර කියන්නේ ශ්‍රව්‍ය කියන්නේ කනට මිහිරි කියන එකයි. අසා රස විඳීමට සුදුසු කියන එකයි. මේකටම අපි කියනවා ශ්‍රුති රම්ම්‍ය කියලා. ශ්‍රුති රම්ම්‍ය කියන්නේ ඇහිීමට ප්‍රිය. ඒතර ඇසීමට ප්‍රිය තත්වයක් ඇති කිරීමට නම් දුවේ පුතේ අසන්නා තුල ඒකාකාරී බව නැති කරමින් විවිධත්වයක් ඇති කරන්නට අදාළ කොටස් යොදා ගැනීමෙන් තමයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. ඒ හැම කතුවරයෙක්ම තමන්ගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමන් අරමුණු කරගන්නා පාඨකයා නැත්නම් ශ්‍රාවකයා විශේෂයෙන් කවුදයි සිතා බලනවා. ඒ එක්කම ඔවුන්ට ග්‍රහණය කරගන්නට පුළුවන් භාෂා රටාවක් කතුවරයා යොදා ගන්නවා. ඒතකොට දැන් පුතාලා දූල දන්නවා සද්ධර්ම රත්නාවලිය මේ යුගයේමයි ලියුනේ ධර්මසේන හාමුදුරුව අතින්. නමුත් සද්ධර්ම රත්නාවලිය පොදු ජන ව්‍යවහාරය කියන්නේ පොදු ජනයා වඩාත්ම පොදු ජනයා අරමුණු කරගෙන තමයි ලිව්වේ. ඒ නිසා එය සිටු මැදුරේ රජ මැදුරේ සිට ගැඩවි පොළොවේ සිටින ගැඩවිලා ඇසුරු කරන ගොවියා පවා දන්නා සාමාන්‍ය බස්වහරකින් තමයි සද්ධර්ම රත්නාවලිය නැත්නම් බත්තබත්තික් කතාවේ කතා ලියවුනේ. නමුත් පූජාවලිය වඩාත්ම අරමුණු කරගත්ත විදග්ධ ජනතාව, ඒ කියන්නේ උගත් ජනතාව. ඒ නිසා බොහෝ විට මෙහි විදග්ධ භාෂාවක් නැත්නම් ව්‍යක්ත නැත්නම් උගත් ඉහළ භාෂා රටාවක් තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් බණ කතාවක් වශයෙන් මේ කෘතිය අපිට බණ කතා ග්‍රන්ථයක් වශයෙන් අගය කරන්නට පුළුවන්. ඒ නිසා මේ කතාව තුලත් අර ශ්‍රුති රම්ම්‍ය මිනිසාට අසා සිටීමට ප්‍රිය විවිධත්වයක් ඇති කරන කතා රටාවක් එකතු කරගෙන තියෙනවා. මේ තුල වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය තමයි සරල වාග් රීතිය නැත්නම් සරල භාෂා රීතිය. දැන් කතුවරුන් විවිධ ශෛලීන් යොදා ගන්නවා. සරල, මිශ්‍ර, සංස්කෘත පාලි සාහිත්‍ය වස්වහරේ වගේ මේකෙන් වඩාත්ම අපිට කැපී පෙනෙන ලක්ෂණයක් තමයි සරල වාග් රීතිය. පුතාලා මේ කතාව ආසාවෙන් කියවලා ඇතිනේ. ජීවකගේ දක්සම් ඒ සියල්ලම මේකෙන් වඩාත්ම කෙරලා තියෙනවා. ඒ නිසා අපි සරල වචන කීපයක් බලමු. කෘතියේ එන ඡේදයක් කීපයක්. මාගේ කිසි නෑසිය කෙනෙකුන් නැත. මතු මට හිමිවන කුල සපතකුදු නැත. එසේ හේයින් මා විසින් ශිල්පයක් හදාරාගත මැනව. ජීවක හිතන අවස්ථාව පුතාලට මතකයි. ඉල කිරිබොන තරම් බාල දරු කෙනෙක් කුමක් කෙරෙද්ද? සීසාබාදයෙන් පෙළුණු සිටු දේවිය අසන තැන. රජුගේ අදහස් දන්නා අමාත්‍යෝද ඔවුනොවුන් මුහුණ බලා එසේම සිතා සිටිය. මේ වගේ අවස්ථාවන් අපිට සරල බස්වාහරකට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. තවත් ප්‍රශ්න කොටසක් තිබුණා. ඒක තමයි කතෝරයාගේ විශේෂත්වය උපමා යෙදීම. පුළුවන් තරම් උපමා වලින් කෘති අලංකාර කිරීමත් කතෝරයාගේ ලක්ෂණයක්. කීපයක් බලමු. ස්වාමීනි මේ මිනිස් ලොව නම් పూర్වයෙහි ඖෂධයෙන්ම මවන ලද වන ඖෂධ ගටිකාවක් වැන්න. පුතාලට මතකයි ජීවක ඇවිල්ලා කියන තැන. කිරිබොන තරම් බාල දරු කෙනෙක් කුමක් කෙරෙද? කිරිබොන තරම් බාල දරු කෙනෙක්. තෙල් බින්දුවට පවා මේ සා වූ මේ තරම් වූ ලෝභකම. බෙබඳු වූ සැපයක් නොලද්දෙමි. මේසා සැපතක් ලදින් ඉස්මුල් සැත්ලාලා ලියාහරනාසේ. මාගේ නුවර නැගූ ධ්වජයක් සේ ඉතා මහත් වූ ප්‍රසිද්ධ වූ සිටානන්. සුස්ක කාෂ්ටයක් සේ වියලී දවසින් දවස බැහැරව පඬුවන්ම ගිය. මෙන්න මේ වගේ අවස්ථාවලින් උපමාවලින් රසවත් කරමින් අවස්ථාව පරිපූර්ණ කිරීමට කතුවරයා යොදාගත්තා. ඒ වගේම තමයි සක්‍රයාගේ පැමිණීම වැනි අద్භූත කොටස් එකතු කරමින් කතා රසය වැඩි කිරීමත් කතුවරයාගේ තවත් අරමුණ. මේ අවස්ථාවට තවත් හේතු ගොඩක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ශ්‍රුති ගෝචර බස්වහරක් කොහොමද කතුවරයා භාවිතා කළේ කියලා. අපි ශ්‍රුති ගෝචර කියන කනට මිහිරි වූ බස්වහරක්. දැන් ඉස්සලා සරත් මහත්මයා කිව්වා සරල බස්වහරක් යොදාගත්තා කියලා. සරල වගේම උචිත තැනට ගැලපෙන හැටියට
අවස්ථාවට උචිත වන ආකාරයට කතුවරයා තවත් අවස්ථාවලදී මිශ්‍ර භාෂා ශෛලියක් යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර භාෂා ශෛලියක් අර ඉස්සලා කිව්වා සරත් මහත්මයා මේක වියත් වහරක් භාවිත කරලා තිනවා. තරකරම සරල බස් වහරක් නෙවෙයි. ඒ අනුව මේ සරල බස් වහරට අතරට සරල වචන අතරට පාලි සංස්කෘත මිශ්‍ර වචන ඈඳමින් ටිකක් ගැඹුරු ශෛලියකින් වචන ලියලා තිබුණාම මම ඉස්සලා කිව්වා මේක බොහෝ විට අසරස විඳිය හැකි කෘතියක්. ඒ නිසා සභාවක් ඉදිරියේ උස් හඬින් තාලයකට ගායනා මේක තාලානුකූලව තමයි මේක කියවන්නේ. එතකොට මේ පාලි සංස්කෘත වචන මොහොම ශබ්දනගා උච්චාරණය කරනකොට අපූර්ව වූ ගෞරවණීය නැත්නම් ගැඹුරු බවක් ඇති වෙනවා. බලමු අපි එවැනි තැනක් උපුටාගෙන මේ කෘතියෙම එකල කර්මාන්විත ව්‍යාධියක් හැර අවශේෂ වූ ව්‍යාධි එක ආලේප මාත්‍රයකින් අන්තර්ධාන වන තරමේ දිව්‍යමය වූ ඖෂධ උගන්වන්නා වූ ශක්‍රයෝ. ඔය කොටස ගත්තොත් මේකේ කර්මාන්විත ව්‍යාධියක්, අවශේෂ වූ ව්‍යාධි, ආලේප මාත්‍රයකින් අන්තර්ධාන, දිව්‍යමය වූ ඖෂධ, මෙන්න මෙවැනි පද සංස්කෘත පද. මේ සියල්ල සරල පදත් එකට කැටි කරගත්තාම මේවා උස් හඬින් තාලානුකූල කියනකොට එතන මතුවෙනවා ඊ타ත්ම අපූර්ව වූ රසයක්. ඒ වගේම තවත් ලක්ෂණයක් මේකේ තියෙනවා අනුප්‍රාස වදන් බහුල යෙදීම. අනුප්‍රාස වදන් කියලා කියනවා අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. ඔබ දැනට බොහොම වෙනට පන්ති කාමර තුලත් ඉගෙනගෙන ඇති. එකම පදය හෝ එකම අකුර එක ළඟ නිතර ලං යෙදී ඇති අවස්ථා. මෙන්න මෙවැනි අවස්ථා මේ බසේ රසය වැඩි කිරීම සඳහා කතෝරු මෙවැනි උපක්‍රම යොදාගෙන තියෙනවා. දැන් පූජාවලිය කියන කොටසින් නැත්නම් පූජාවලිය කෘතියේ ජීවක වස්තුව තුළ ජීවක කතා වස්තුව කොටසින් අපට උපුටා ගන්න පුළුවන් මෙන්න මෙවැනි යෙදුම් මුලක් මලක් පොත්තක් ඵලයක් පතක් බලන අල් කයන්න එක ළඟ එකම වචන සෙට් එකක් තියෙනවා, වචන සමූහයක් තියෙනවා. අල් කයන්න එක ළඟ යෙදුණු ඊළඟට කෙල්ලනි තෙල තෙල් පුළුණෙන් ඉඳ කෙල්ලනි තෙල තෙල් ල කාර්ය වැඩිපුර බහුලයේදීම ඊළඟට මහා හඬින් හඬින් හඬ එකම පදය එක ළඟ යෙදීම. මෙන්න මේ නිසා මෙවැනි කාව්‍යමය අලංකාරෝක්ති බසේ රසය වැඩි කරමින් ශ්‍රාවකයන්ටත් පාඨකයන්ටත් කියවීමේ රුචිය වර්ධනය කරමින් රස විඳීමේ හැකියාව ඇති කරවන්නටත් සමත් වෙනවා අනුප්‍රාස භාවිතය. ඊළඟට කෙටි වැකි හා දිගු වැකි කතා කරොත් අපට ගොඩක් විස්තර කතා කරන්න අමාරු මේ අවස්ථාවේ ටිකක් අපි කතා කරොත් දිගු වැකි හුඟක් වෙලාවට කතුර යොදාගෙන තියෙනවා. කතාවේ සිදුවීම් ඉක්මනින් ගලා යාමට සලස්සන ආකාරයට. මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් සිටු දේවී ජීවකයන්ගේ නිර්භීත වූ සාර බහාර තෙපුල් අසා සතුටුව පෙර ගමන් කොට ගොස් ජීවකයන් කැඳවා සාමීච කතා කොට බත් බුලද්දී සතපා පූර්ව ක්‍රියාපද බහුලව යොදමින් දීර්ඝ සිද්ධියක් එකතු කරන දිග වැකියකින් ඉක්මනට මේ අවස්ථා ඉක්මනින් ගලා යාමට සැලැස්වීම තමයි එහිදී මූලික අරමුණලා තියෙන්නේ. හැබැයි ඒ එක්කම කතුවරයා උචිත තැනට කෙටි වැකිත් යොදා ගන්න පුරුදු උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් ගමු අපි. ඔවුන් කීයේ සැබව නුඹ හිස මත්තලුංගනම් පණුවෝ දෙදෙනෙක් අටගත්හ. එයින් එකක මහත එකක කුඩාය. දැන් බලන්න වචන දෙකයි සමහර වාක්‍යවල. මෙන්න මේ ආකාරයට ඊ타ත්ම අපූර්වට අසන්නාගේ කියවන්නාගේ රසය වර්ධනය වෙන ආකාරයට පූජාවලිය ලියන්නට කතුවරයා සමත් වෙලා තියෙනවා. අපි යමු තවත් ප්‍රශ්නයක් මේ සඳහා පූජාවලියේ රසය විඳින්නට කතා කළ හැකි අවස්ථා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ අපිට දිගින් දිගට ඒක විස්තර කරන්න අපහසු වෙයි. නමුත් කෙටියෙන් අපි දැක්කොත් කෙටියෙන් අපි බැලුවොත් අවස්ථා හා සිද්ධි නිරූපණයේදී පූජාවලී කතුවරයා දැක්කෝ දක්ෂතා ජීවක කතා වස්තුවේ ඇසුරින් විමසීමට ලක් කරන්න. සරත් මහත්මයා ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් මේ ටික. දැන් ඕනෑම කතාවක අවස්ථා හා සිද්ධි නිරූපණය මගින් තමයි කෙනෙකුගේ ශ්‍රාවකයන්ගේ මනස තුල චිත්‍ර රූප අඳින්නට පුළුවන් වෙන්නේ. ඒතර චිත්‍ර රූප ඇඳීමෙන් තමයි යම් කතාව හා සම්බන්ධතාවක් මානසිකව ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් අපිට එක අවස්ථා නිරූපණයක් ගන්නට පුළුවන් ජීවක හා අර සීර්ෂාබාධය හැදුණු සාකේතුනුවර සිටු දේවිය අතර ඇතිවන දෙබස. කෙල්ලනි තෙලතෙල් එතන අවස්ථාවේදී සිදුවන
නිරූපණය කෙල්ලනි තෙල තෙල් පුළුණෙන් ඉඳ රැක තබ. පුත කුමක් සිතා සිටින්නේ? දැන් මේ හැලුණු තෙල් අරන් දානකොට බලාගෙන ඉන්න ජීවකගෙන් සිටු දේවිය අහන්. දේවීන් වහන්සේ නුඹගේ සම්පත් ලෝභයේ සිතා සිටියෙමි. මාතින් බොහෝ ඖෂධ නසා මේ තෙල් කකාලෙමි. බිම වැగిර ගිය තෙලිත්තට නුඹ වහන්සේ මෙසේ ලෝභ කළසේක් නම් කෙසේ මට මිල දෙනුයේද? මේ අවස්ථාව හැබැයි පුද්ගලයෙකු තුල ඇතිවන අවස්ථාවක්. මේට සිටු දේවිය දෙන පිළිතුර තමයි පුතණ්ඩ එසේ නොකියව. අපි උපයන අවස්ථාවේ මෙසේ සියුම්ම උපයනසේ දනුම්හ. වියදම් කරන අවස්ථාවෙහි උදාර කොට දෙනසේත් දනුම්හ. පාඨකයාට අවබෝධයත් සාමාන්‍ය ජීවිතයට දැනුමත් ලබා දෙමින් මේ ප්‍රකාශන කතුවරයා ගොතන්නට අවස්ථා මේ මගේ නිරූපණය කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ ඊටමත නාට්‍ය උචිත අවස්ථා මතු කරමින් තමයි මේ අවස්ථාව නිරූපණය කළේ. ඒ වගේම සිද්ධි නිරූපණයේදීත් එහෙමයි අපිට ඊටමත්ම කෙටියෙන් කතා කරොත් මත්තලුංග භෝජක පණුවන් නිසා ශීර්ෂාබාධයෙන් පෙළුණු සිටුතුමාගේ ශල්‍ය කර්මය කරන අවස්ථාවත් අන්තර්ගණ්ටි ආබාධයෙන් පෙළුණු සිටු පුත්‍රයාගේ ශල්‍ය කර්මය කරන අවස්ථාවත් ඔබට හොඳට මතක ඇති. ඊටමත්ම හොඳින් අර ශීර්ෂාබාධයෙන් පෙළුණු සිටුතුමාගේ හිස් මොළය පල්ලා තුන් සන්දි වෙන් කරලා හිස් මොළ කපලා කන පණුවන් දෙන්න සැත් උඩින් අරගෙන ඉවත් කරලා ඒ වගේම ඒක එතනින් අයට පෙන්නලා ඒ පණුවන් දෙදෙනා ඉවත් කරලා ඒකට බෙහෙත් ඖෂධ ගල්වා නැවතත් කෙස් ගහක්වත් එක ලෝමයක්වත් එහෙම නොවන ආකාරයට මේ නැවත තුන් සන්දියකට තියලා වෙලලා මෙන්න මේ විස්තරය ඊ타ත්ම හොඳින් අපට චිත්‍රපටයක රූප රාමු වගේ සිද්ධිය හොඳින් නිරූපණය කරනවා. ඒ වගේමයි අන්තර්ගණ්ටි ආබාධයෙන් පෙළුණු සිට පුත්‍රයාගේ ශල්‍ය කර්මය ගැන කතා කරනකොටත් ඊ타ත්ම පැහැදිලිව ශල්‍ය කර්මයේ මුල සිට අග දක්වාම ඊ타ත්ම හොඳින් සජීවී අත්දැකීමක් අත්විඳින්නට හැකිවන ආකාරයට කතුවරයා විස්තර කරනවා. මෙන්න මේ ආකාරයට ඊ타ත්ම සාර්ථකව පූජාවලිය පුරාම කතුවරයා අවස්ථා හසින් නිරූපණයේදී පාඨක ශ්‍රාවක රුචිය වඩවන ආකාරයෙන් රසය තීව්‍ර වන ආකාරයට සිද්ධි නිරූපණයත් අවස්ථා නිරූපණයත් කරන්නට සමත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේකට තව පොඩ්ඩක් එකතු කරොත් හොඳයි විනාඩිය තියෙන නිසා. දැන් ජීවක අන්තර්ගණ්ඨීය මේ රෝගය හැදුණු පුද්ගලයා හා ජීවක කතා කරන කොටස බලන්න. සිතානන් වහන්සේ නුඹ වහන්සේගේ බඩ ගැටගෙන තිබෙන ගුණයක් ඇද්ද? ඒ ගුණය ඇතිවීද? ක්‍රීඩාවක් කළ දවසක සිට ඒ ගුණය ඇතිවීද? එසේමය මල මුත්‍ර නැද්ද? නැත. අදෝවාත නැද්ද? එසේ වීනම් නුඹ බඩ අන්තර්ගණ්ඨිනා මාබාධයක නුඹගේ බඩවැල මැදින් ගැට ගැසී ගියේ. මේ නිදානේ රෝගයක නිදානයක් සොයා ගැනීමේ අවස්ථා නිරූපණය ඉතා මැනවින් කතුරයා ඉදිරිපත් කරන්නට මේ කොටස් මගින් දක්ෂ වෙලා තියෙන බවයි මේ කොටස් වලින් පේන්නේ. කතාව කියවද්දී කොයිතරම් අපූර්වට මේ සිදුවීම් නිරූපණය කරන්නට අවස්ථා නිරූපණයට කොයිතරම් බස කතුවරයා යොදාගෙන තියෙනවද කියන එක අපිට මෙතනදී පැහැදිලි වෙනවා. හොඳයි දුවේ පුතේ අදට අපට සමුගන්නට අවස්ථාව දැන් කාලය උදා වෙලා තියෙනවා. සුපුරුදු පරිදි නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ සමග එක්වන තෙක් ඔබ සැමට ආයුබෝවන්.